සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද හිමිදිරි පාන්දරින්ම මේ සදහම් දේශනාවේදී මා ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ ජීවිතේ බරපතලම ගැටුම්කාරී ස්වභාවයක් කොහොමද කළමනාකරණය කරගන්නේ කියන කාරණාව. එය පැහැදිලි කිරීම සඳහා මා වඩාත් කැමති ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඉදිච්චි සූත්‍රයක්ම පදනම් කරගෙන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අපි දන්නවා අපේ සතර සතිපට්ඨාන දේශනාවේදී පැහැදිලි කරපු කාරණාවක් තිබෙනවා. ඒ තමයි අවිජ්ජා දෝමනස්සන් කියන එක. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මේ ඇලීමත් ගැලීමත් දෙක තුල තමයි මිනිස්සු ලෝකයේ තුල ජීවත් වෙන්නේ. විශේෂයෙන් අප දන්නවා ඇලෙන එකත් ගැටෙන එකත්. යම් තැනක යම් අවස්ථාවක මිනිස්සෙක් ඇලීමක් සිදු වෙනවාද ඒ ඇලීම සිදුවිච්ච තැනම ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. අපට පේනවා එතකොට මේ ගැටෙනවයි කියලා කියන කාරණාව. නිවසක් ඇතුලේ ජීවත් වෙන විටත් අපට පේන එතන ගැටුම්කාරී ස්වභාවයක් තිබෙනවා. ආයතනයකට ගියත් ආයතනයේ ජීවත් වෙන බොහෝ පිරිසක් එක්ක ගැටුම්කාරී ස්වභාවයක් තිබෙනවා. බාහිර සමාජයේ තියෙන බාහිර සමාජ සංස්ථාගතට පස්සේ මේ හැම තැනකම අපිට පේනවා මේ ගැටුම්කාරී ස්වභාවය තිබෙනවා. ගැටුම් කළමනාකරණය කිරීම පිළිබඳව විෂයක් විදියටත් අද විශ්වවිද්‍යාල සහ නිකුත් බොහෝ තැන්වල ඉගැන්වීම සිදු කරනවා. ඒකට අපිට මේ කියන ගැටුම්කාරී ස්වභාවයන් ඇති වෙනකොට ඒ ඇතිවීම සඳහා මූලිකම හේතු සාධකයේ විදිහට හොයාගෙන ගියොත් අපිට පේනවා තණ්හා මුල වගේ සූත්‍ර දේශනාවකදී දේශනා කරන ආකාරයකට මිනිසුන්ට මේ තෘෂ්ණාව නිසාම තමයි මේ ගැටුම්කාරී ස්වභාවය මතුවලා තිබෙන්නේ. ඒ වඩාත් කිදා බැස ගන්න අවස්ථාවක් තියෙනවා. අජෝසානං තමන්ගේ මනස ඇතුළටම කිදා බසින අවස්ථාවක් තිබෙනවා. එතකොට මේ ගැටුම්කාරී ස්වභාවයේ තුල මුළු ලෝකයේම ගිනි ගන්න අවස්ථාවක් බවට පත් වෙනවා. ජීවිතේ වඩාත් බරපතලම ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවෙච්ච වෙලාවකදී ඔබට යම් චෝදනාවක් කිසියම් කෙනෙක් සිද්ධ කළොත් ඔබ මේ චෝදනාවට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? එතනත් ලොකු ගැටුමක් තියෙන්නේ. බලන්න හරි සරල ආකාරයකට අපිට මේක තීරුම් කරගන්න පුළුවන්, निराකරණය කරගන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගලපලා බලන විට. අපි ජීවිතේ අපි ගත කරනකොට යම් යම් ආදර්ශයන් ජීවිතයට අවශ්‍ය වෙනවා. මා සඳහන් කරන්නේ ඔබ කියවා තිබෙන පොත්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ චරිත වෙන්න පුළුවන්. හැබැයි අපි බෞද්ධ පිරිසක් විදියට අපි ජීවිතේට අපි ආදර්ශයක් විදියට ගන්නේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ චරිතයමයි. ඔබ ඔබේ අම්මා තාත්තා ඔබේ ජීවිතයට වඩාත් සමීප වෙච්ච කෙනෙකුගේ චරිතය ඔබ ආදර්ශයක් විදියට ගන්නවා. හැබැයි අපිට පේනවා ලෞතර බුදුහාමුදුරන්ගේ ජීවිතේ හැම වෙලාවක් තුළදීම අපි මෙනෙහි කරනකොට, මානසිකාර්යය කරනකොට අපට එතනදී ලොකු සහනයක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඔබ දන්නවා මේ ගැටුම්කාරී ගැටුම් කළමනාකරණය කියන දේ මේ වචනේ පාවිච්චි කරනකොටම මේ සූත්‍ර දේශනාවකට අදාළ වෙන කාරණාවන් මොනතරම්නම් ලස්සනට ජීවිතයට ගලප ගන්න පුළුවන්ද? සුන්දරී සූත්‍රය අපිට පේනවා. සුන්දරී සූත්‍රය ගැන ඔබ සමහර වෙලාවට මේ වෙන විටත් අසා තිබෙන්න පුළුවන්. හැබැයි එය මා වෙනත් ආකාරයකට ඔබට අර්ථකථනය කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙහි වැඩ ඉන්න වෙලාවේදී තථාගතයන් වහන්සේගේ ගුණය, උන්වහන්සේගේ තිබිච්ච ධර්මඥානය, උන්වහන්සේගේ අවබෝධය බොහෝ සෙයින් සමාජය තුළ කතා බහ කරන්න පටන් ගත්තා. එතකොට මේ පුජ්‍යලයක් ලෝකයේ තුළ මතුවීගෙන එනකොට ප්‍රසාදයට පත් වෙනකොට ඒ අයට ඕනතරම් ඊර්ෂ්‍යාකාරයෝ ලෝකයේ තුළ බිහි වෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල ගත්තත් අපේ ලංකාවේ ලෝකයේ තුල ගත්තත් වඩා ජනප්‍රියත්වයට පත්වන මිනිස්සු. ඒ ජනප්‍රියත්වයට පත්වන මිනිසුන්ට බොහෝ සෙයින් විවිධාකාර ඊර්ෂ්‍යාකාරයන් බිහි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය ලෝකයේ තුල සිදුවන කාරණාවක්. ඊටත් එහාට ගියාට පස්සේ
මේ ලෝකයේ තුල සත්‍ය ගවේෂණය කරන පරේක්ෂකයන්ට ලෝකයේ වෙනස් කරන්නට යනකොට ඔවුන්ගේ වෙනස් කරන චින්තනයට සමහර ඇත්තන් බාධා කරන අවස්ථාවන් තිබෙනවා. එසේ නැතොත් ඔවුන්ගේ චරිත ඝාතනයන් කරන අවස්ථාවන් තිබෙනවා. විවිධ ස්වරූපයෙන් එවැනි ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීච්ච පිරිස මේ ලෝකයේ තුල ඕන තරම් ජීවත් වෙනවා. මිනිස්සෙක් වඩා ජනප්‍රියත්වයට පත් වෙනකොට භික්ෂුන් වහන්සේ කෙනෙකුටවත් ඕන තරම් ඒ විදියට නිନ୍ଦා අපහාස සහ නොයිකුත් දේවල් සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ තුල ගත්තත් දේශපාලන ජීවිතය තුල ගත්තත් කලා ශ්‍රේෂ්ඨය තුල ගත්තත් ක්‍රීඩා ශ්‍රේෂ්ඨය තුල ගත්තත් මේ ඕනෑම තැනකදී පුච්චලෙක් මේ විදියට ජනප්‍රිය තත්ත්වයකට පත් වෙනකොට අපට පේනවා විවිධාකාර විදිහේ ඔහුගේ ජීවිතේ කඩාකප්පල් කරන්න විනාශ කරන්න යන ගමන නතර කරන්න එවැනි ආකාරයකට බොහෝ වෙලාවට ක්‍රියා කරන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා ඔබ එවැනි ප්‍රශ්නයකට හෝ ගැටලුවකට මුහුණ දෙන කෙනෙක් නම් එසේ නැතොත් අනාගතයේ හෝ ඔබට එවැනි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් කොහොමද ඔබ ඒකට මුහුණ දෙන්නේ? ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්නේ? බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරව බොහෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිටියා. තථාගතයන් වහන්සේට වඳින්න පුදන්ට බොහෝ දෙනෙක් උත්සාහ කළා. ඒ නිසා පරිබ්‍රාජකයන්ට මිනිසුන්ගෙන් ලැබිච්ච බොහෝ සැලකිලි සම්මාන නැති වෙලා ගියා. ඒ ගරු සත්කාර සම්මාන බොහෝ දේවල් නැති වෙලා යනකොට ඔවුන්ටම පේනවා ඔවුන්ගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට කඩාවැටීමක් ඇති වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. අපි දන්නවා හැම මිනිසියෙකුටම ජීවිතය තුළ හැමදාමත් වරප්‍රසාද භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ජීවිතේ හැමදාමත් මිනිසියෙකුට එකම ස්ථාවරත්වයක ජීවිතය ගත කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. බලයක් ශක්තියක් හෝ යම් දෙයක් ගොඩනගාගෙන ඉන්නේ එක කාල පරිච්ඡේදයක් පමණමයි. ඔබ හිතන්න ඔබ දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි ඔබේ මේ ක්‍රීඩා කෞශල්‍ය කියලා කියන එක තිබෙන්නේ එක්තරා කාල සීමාවක් තුළ. ඔබ වඩාත් ජනප්‍රිය තත්ත්වයට පත්වෙච්ච ගායකයෙක්. හැබැයි ඔබේ ඒ එක්තරා කාලබකවනක පමණමයි ඔබට මේ ජනප්‍රියත්වය කියන එක තිබෙන්නේ. ඒ නිසා ඔබ කලා ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්, ඕනෑම තැනක වෙන්න පුළුවන්. ඔබේ මේ ජනප්‍රියත්වය කියලා කියන එක තියෙන්නේ ඉතාමත්ම සීමිත කාල පරිච්ඡේදයක්. ඔබේ ජනප්‍රියත්වය නැති වෙලා යනකොට තවත් කෙනෙකුට මේ අවස්ථාව උදා වෙනකොට ඔබට ඔබේ හිත තුළ කම්පනයක්, වේදනාවක් ඇති වෙනවා. එක්තරා ආකාරයකට සියුම් සහගත විදියට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජනප්‍රියත්වය කියලා කියන්නේ එය හුදෙක් මේ ලෞකික දෙයක් උදෙසා ඇතිවෙච්ච ජනප්‍රියත්වයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ජනප්‍රියත්වය කියලා කියන්නේ මිනිසුන් අතර තථාගතයන් වහන්සේගේ ඒ ධර්ම පණිවිඩය, සත්‍ය ගවේෂණයේ පණිවිඩය මිනිසු අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ තුළයි භාග්‍යතුන් වහන්සේ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ. ඒ නිසා බලයක්, ශක්තියක් සමාජය තුළ ගොඩනගාගෙන සමහර වෙලාවට බොරුවෙන් ගොඩනගාගත්ත මිනිසුන්ට ඒ බොරුව සමහර වෙලාවට Tamanගෙන් ගිලිලා යනකොට එහෙම නැත්නම් මිනිස්සු රවට්ටමින් සමහරලාට ජීවත් වෙන මිනිසුන්ගේ බලයේ ශක්තිය ගිලිලා යනකොට ඒවා විඳ දරා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සත්‍ය මතුවෙනකොට, සත්‍ය ගවේෂණයේ උඩට එනකොට කිසියම් කෙනෙක් කෙනෙකුට ඔවුන්ට යම් ආකාරයක Taman වෙන ස්ථාවරත්වය තුළ ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ තිවිච්ච ජනප්‍රියත්වය නිසාම පරිබ්‍රාජකයන්ට නොයෙක් ආකාරයේහි Tamanට මානසික වශයෙන් යම් යම් ආකාරයක කලබලකාරී ස්වභාවයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාටත් නින්දාවක් අපහාසයක් කරන්නට මිනිස්සු නොයෙක් මම්පෙත් තෙව්වා. ඔය ඔවිනි සිතුවිල්ලක් මිනිසියගේ ජීවිතයට ඇති වෙනකොට ඒක පුදුමාකාර වී දුෂ්ට සහගත සිතුවිල්ලක්. ව්‍යාපාද සිතුවිල්ලක් ධර්මයේ තුල පෙන්වන්නේ ඒ ආකාරයටමයි. එතකොට තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න ඕනේ කියලා කියන හැඟීම ඇති කරගත්තට පස්සේ නැති කරන්න ඕනේ කියලා කිව්වට පස්සේ නොයේක ආකාරයේහි කූට උපක්‍රම බොහෝ වෙලාවට යොදා ගැනීම සිද්ධ කරනවා. අද අපටත් පේනවා සමහර වෙලාවට මේ සමාජ මාධ්‍ය ජාලා තුළ ඇතැම් ඊ타මත්ව නිර්වද්‍ය මිනිසුන්ගේ චරිත ඝාතනයන් කරන අවස්ථාවන් තිබෙනවා. ඒවා ඊ타මත්ම උපක්‍රමශීලී විදිහට කූට ආකාරයෙන් සිද්ධ කරන්නේ. පින්වත්නි, ඒවා ඊ타මත්ම බරපතලම අකුසල කර්මයන් විදිහට ඔබ ඊ타මත්ම හොඳින් දකින්න ඕනේ. මොකද හේතුව වැරද්දක් නොකරපු මිනිසියෙකුට අපි වැරද්දක් කළා යයි කියලා චෝදනාවක් කරනවා නම්, නින්දාවක් අපහාසයක් කරනවා නම් ධර්මයේ තුල පෙන්වන්නේ ඒ ඔහුට නියත වශයෙන්ම අකුසලයක් Tamanගේ ජීවිතයට එක්කව කරන අවස්ථාවක්. අපිට පේනවා භාග්‍යතුන් වහන්සේට නින්දාවක් අපහාසයක් කරන්න ඕන කියන හැඟීම ඇති කරගත්ත පරිබ්‍රාජකයන් ඒ සඳහා විවිධ උපක්‍රම හෙව්වා. එතකොට ඒ උපක්‍රමයට යොදාගත්තේ කාන්තාවක්. සමහර වෙලාවට මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්නට කාන්තාවන් යොදා ගන්න අවස්ථාවන් තිබෙනවා.
අපට පේනවා වඩාත් ජනප්‍රිය මිනිසෙකුට චරිත ඝාතනයක් කරන්න අවශ්‍ය නම් යොදාගත හැකි හොඳම උපක්‍රමය තමයි කාන්තාවක් ඒ සඳහා ඇඳා ගැනීම. මා ඒයි සඳහන් කළේ මේ සුන්දරී සූත්‍රය අපිට හමුවන අංගුත්තර නිකායෙහි මේ වෙනත් අර්ථකථනයකින් මා ඔබට ඉදිරිපත් කරන්නේ. හැබැයි එය විකෘති කරලා නෙමෙයි එය මා සඳහන් කරන්නේ වඩාත් ඔබට ජීවිතයට සමීප කරගන්න පුළුවන් ආකාරයකට. අපට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් නින්දාවක් අපහාසයක් කරන්නට පරිබ්‍රාජකයන්ගේ පරම්පරාවේ හිටපු කෙනා තමයි සුන්දරී කියන කෙනා. මේ අය ගිහිල්ලා කියනවා සුන්දරීට නැගණියනි දැන් අපිට අපේ තියෙන ජනප්‍රියත්වය නැති වෙලා මිනිස්සු අතර අපි පිළිබඳව තිබිච්ච බලය දැන් ක්‍රමයෙන් පිරිහීමටපත් වෙලා අපිට දැන් මේක මොන ක්‍රමයකට හරි නැවත ගොඩනගා ගන්න ඕනේ. අපිට අභියෝගාත්මක චරිතය තමයි ලෞතර බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වඩාත් ජනප්‍රියයි මිනිස්සු අතර. මිනිස්සු බොහෝ දෙනෙක් වඳින්නේ පුදන්නේ පුද සත්කාර කරන්නේ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාටත්. ඒ නිසා අපිට ඒක ඉවසා දරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනාගතයේ යනකොට අපිට මොනතරම් දේවල් ඇති වෙන්න පුළුවන්ද? බොහෝ දේවල් අපිට නැති වෙන්න පුළුවන්. ඒ නිසා නැගෙනියනි අපිට උදව් කරන්න. ඒ වෙලාවේදී මේ සුන්දරී පරිබ්‍රාජිකාව සඳහන් කරන්නේ මගේ ඥාති පරම්පරාව වෙනුවෙන් මට ජීවිතේ උනත් දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල මිනිස්සු කියන දෙයක් තියෙනවා මම මගේ ජීවිතේ උනත් ඔය ඇත්ත වෙනුවෙන් මම පූජා කරනවා. මගේ බෙල්ල ගහලා ගියත් මම ওই දේ කරනවා. ඒ වගේ වචන කියනවා. හැබැයි අපි කියනකොට අපි කියන්නේ මොකක්ද? කවුරු වෙනින්ද මේ කියන්නේ? මොන හේතුවක් නිසාද කියන්නේ? මේක ඇති වෙන ඵල ප්‍රයෝජනේ මොකක්ද කියලා කියන එක දේවතාවක් හිතලා මිනිස්සෙකුට කියන්න පුළුවන් නම් ඒ ඔබේ ජීවිතේට තියෙන ලොකුම රැකවරණයක්. ඒ වගේම ඔබේ ජීවිතේට තියෙන ලොකුම ආශිර්වාදයක් බවට පත් වෙනවා. හේතුව මොකද දන්නවද? මිනිස්සු යම් දේවල් වලට ඉදිරිපත් වෙනවා තමයි. හැබැයි ඒ වුණාට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඔබට කවුරුවත් ඇත්තේ නැහැ. සමහරලාට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන තාක්කල් බොහෝ දෙනෙක් ඔබට ජීවිතය තුළ ඉන්නවා. ඕන දෙයකට අපි ඉදිරිපත් වුණා කියලා නමුත් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ නීතිමය ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඔබ තනියම තමයි ඒ දේ විඳවන්නට සිදුවන්නේ. මිනිස්සුන්ට අවුරුදු ගණන් සමහර වෙලාවට සිරබත් කන්න සිදු වෙනවා. සමහරලාට අන් අය බින්දින් ඉදිරිපත් වෙලා තනියම තමයි ඒක ඔබට විඳවීම සිදු කරන්න සිදුවන්නේ. ඒ නිසා සුන්දරී කරන දේ තමයි Tamanගේ මේ ඥාති පිරිස එක්කහුව වෙලා දැන් බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාටත් නොයෙක් ආකාරයේ නිന്ദා අපහාස කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා. අපට පේනවා මේ සූත්‍ර දේශනාමන සහ නිකුත් මූලාශ්‍රයන් කියවගෙන යනකොට සුන්දරිය ජේතවනාරාමයට උදෙත් යනවා රාත්‍රී කාලෙත් යනවා. මේ උදෙත් හවසත් මේ සුන්දරී පරිබ්‍රාජිකාව ජේතවනාරාමයට යන්නේ මිනිසුන්ට සැක හිතෙන ආකාරයකට. ඔබ දන්නවා පන්සලක සාමාන්‍යයෙන් කාන්තාවක් ඇඳගෙන යන ස්වභාවයක් තිබෙනවා. පන්සලකට යා යුතු පිළිවෙලක් තියෙනවා. අපේ සම්ප්‍රදායක් තියෙනවා, චාරිත්‍රයක් තියෙනවා. ඉස්සර කාලෙත් ඒ වගේම තමයි. එතකොට සැක හිතන ආකාරයකට Tamanගේ ජීවිතය තුළ ඇඳුම් සකස් කරගනිමින් යනවා නම් එතකොට මිනිස්සු සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වෙන මිනිස්සු සැක කරනවා. අඳුර වැටීගෙන එනකොට පන්සලේ ඉඳලා මිනිස්සු එළියට යනකොට කාන්තාවක් පන්සල ඇතුළට යනකොට මිනිස්සු සැක කරනවා. උදේ පාන්දරීම පන්සලේ ඉඳලා එළියට කාන්තාවක් එනකොට මිනිස්සු සැක කරනවා. මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද කියන එක දෙමේ. මිනිස්සු ඒ කිසිවක් හොයන්නේ නැහැ. මිනිස්සු කරන්නේ සැකයට භාජනය කිරීම. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට අපි ගැරහියුත්තක් ඇත්තෙත් නැහැ. නමුත් යම් ආකාරයක අපි ඒ තුළ තිබෙන්නා වූ සත්‍ය අසත්‍යතාව කුමක්ද කියලා කෙනෙක් හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට පේනවා ටික දවසක් යනකොට සුන්දරී පරිබ්‍රාජිකාව අතුරුදහන් වෙනවා. එතකොට ඇගේ ඥාති පිරිස කොසල් රජතුමාට ගිහිලා කියන්නේ රජතුමනි අපේ පරම්පරාවේ හිටපු ලස්සනම කාන්තාව එයා දැන් ටික දවසක ඉඳලා ඇත්තේ නැහැ. කොසල් රජතුමා අහනවා ඇයි වැඩිපුර කොහටද ගියේ? අනේ රජතුමනි වැඩිපුර නම් ගියේ ජේතවනාරාමයට. ජේතවනාරාමේ වැඩ ඉන්නේ බුදුහාමුදුරුවොත් භික්ෂුන් වහන්සේලාත්. ඒ නිසා අපිට හොයන්න අවශ්‍යයි. රජතුමා කිව්වා ගිහින් බලන්න වටපිටාවේ බලන්න. ගිහින් බැලුවා. බලනකොට මොකද කරන්නේ? ජේතවනාරාමේ දියාගලෙහි ඇය මරලා හංගලා. ඒ වෙන කිසිවක් නෙමෙයි කළේ Tamanගේ ඥාති පිරිසමයි දේ කළේ. ඒ කළේ ඇයි? ලෞතර බුදුහාමුදුරන්ටත් භික්ෂුන් වහන්සේලාටත් නින්දාවක් අපහාසයක් කිරීමේ චේතනාවෙන් යුක්තවයි. ඔබ දන්නවා මේ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ අපි මොනතරම්නම් සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු භීතියකට කම්පනයකට පත් වෙනවද? ඔබට යම් විදියකින් චෝදනාවක් කළොත්
මේ ආකාරයේ බරපතල ආකාරයේ චෝදනාවක් සිද්ධ කළොත් ඔබ කොහොමද මූණ දෙන්නේ? පුංචි දෙයකට පවා චෝදනාවක් එල්ල වෙනකොට ඔබට ඒ මූණ දීමේ ආත්ම ශක්තිය නැති වෙනකොට මිනියක් මැරුවායයි කියලා චෝදනා කරනකොට ලෞතර බුදුරජාණන් වහන්සේලාත් භික්ෂුන් වහන්සේලාටත් බලන්ට බුදුහාමුදුරුව මොනතරම් ලස්සනට මේ කාරණාව. මේ අවුරුදු 2000 ගණනක් මේ සූත්‍ර දේශනාවට ගත වෙලා ගියත් මේ ਸਰවකාලීන වටිනාකමක් තිබෙන කාරණාවක් පින්වත්නි. පින්වත්නි අපිට පේනවා ඒ වෙලාවේදී මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණය දියාගලෙන් ගොඩට ගන්නවා. ඇගේ ඥාති පිරිස එය ලෑල්ලක තබලා ඇගේ මරණය ජේතවනාරාමයේහි දොරටුව ළඟට ගේනවා. වටේ ඉන්න මිනිසුන්ට කෑ ගහලා කියනවා මෙන්න බලන්ට ලෞතර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාත් අපේ නංගි දූෂණය කරලා ඇයව මරලා හංගලා දියාගලයට. හැබැයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ලෝකයේ අනිත්‍යතාව පිළිබඳව. භික්ෂුන් වහන්සේලා බණ කියන්නේත් ඒ කාරණාවම තමයි. එපමණක්ම නෙමෙයි අත්හැරීම පිළිබඳව කතා කරන. ඒ වගේම බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව කතා කරන. මේ සිල්වන්ත ගුණවන්තයයි ලෝකයට පෙන්නාමින් මේ කරන මේ අය කරන්නෙම මෙන්න මේ වැඩේ යයි කියලා කියනවා. හැබැයි හිතන්න කල්පනා කරන්නට වර්තමාන ලෝකයේ තුල වුණත් මෙවැනි සිද්ධියක් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි දන්නවා අද නම් එවැනි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් පන්සලක ඉන්න ස්වාමින් වහන්සේ නමකට වෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන ඔබට වෙන්න පුළුවන්. ඔබ බලවෙතෙක් ජගතෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ නිවස ඇතුලේ හෝ වෙනත් තැනක හොයවා කිසියම් කෙනෙක් මේ ආකාරයකට ඝාතනයක් කරලා ඉවලා හංගලා ඒ මලමිනිය එළියට ගෙනල්ලා පාරේ තිබ්බට පස්සේ මිනිස්සු ඒ සඳහා දක්වන ප්‍රතික්‍රියාව කොයි වගේද? අපට පේනවා මේක බොහොම බරපතල ඛේදනීය තත්ත්වයක් පින්නත් නේ. ඒ බරපතල ඛේදනීය තත්ත්වයේ තුල මේ වෙලාවේදී මිනිස්සු බොහෝ දෙනෙක් ඒක රාශී වෙනවා. මිනිස්සු කෑ ගහනවා. අද නම් අපිට ඕනතරම් සමහර වෙලාවට සමාජ මාධ්‍ය ජාලාව තුළ ওই මුහුණු පොත හරහා ඒවා සජීවව මිනිසුන්ට ලෝකයට විකාශනය කරන්නත් පුළුවන්. ලෝකයක් රවට්ටන්න පුළුවන්. ලෝකයක් ඇත්ත තත්ත්වය මොකක්දයි කියලා කියන එක දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ඇත්ත තත්ත්වය මොකක්ද කියලා කියන එක තේරුම් නොගෙන සමහර වෙලාවට බොහෝ දේවල් සත්‍යවාදී විදියට පිළිගන්න අවස්ථාවන් තිබෙනවා. පින්වත්නි අපිට පේනවා මේ ප්‍රශ්නයේදී ගැටලුවේදී මේ සඳහා කොහොමද ලෞතර බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලා මුහුණ දුන්නේ. අපිට පේනවා මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණය අරගෙන හන්දියක් ගානේ අරගෙන ගිහිල්ලා මිනිස්සු මේ ප්‍රදර්ශනය කරනවා. අපි දන්නවා අදත් වර්තමාන ලෝකයේ තුල මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ මලමිනියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙට්ටියක් වෙන්න පුළුවන්. හන්දියක් ගානේ අරගෙන ගිහිල්ලා මිනිස්සු ප්‍රදර්ශනය කරනවා. සමහරවිට දේශපාලන වාසිතකයි වගේ දේවල් කරනවා. තවත් පිරිසක් අපහසුතාවයට පත් කරන්නට එවැනි ස්වභාවයක් තත්ත්වයක් කරන ස්වභාවයක් ඕන තරම් අපිට දෛනික ජීවිතය තුළ දකින්නට පුළුවන්කමක් තිබෙනවා. හන්දියක් ගානේ අරගෙන ගිහිල්ලා කියන්නෙම කාටද? ලෞතර බුදුරජාණන් වහන්සේට, භික්ෂුන් වහන්සේලාට නින්දාවක් අපහාසයක් කිරීම. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනවා. ඒකට ඔබට බලන්න මේ කලබලකාරී ස්වභාවයක්, ඒ වගේම ගැටුම්කාරී ස්වභාවයක් මිනිස්සු යම් ආකාරයක වික්ෂිප්ත තත්යකට පත් වෙලා, ඒ වගේම කලබලකාරී ස්වභාවයකට පත් වෙලා, භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ නැති ස්වභාවයකට පත් වෙලා, බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැති ස්වභාවයකට පත් වෙලා ඉන්නකොට උන්වහන්සේලාගේ දිව්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනවා. පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනකොට මිනිස්සු මොනතරම්නම් භික්ෂුන් වහන්සේලාට චෝදනා නින්දා අපහාස කරනවාද? උන්වහන්සේලාට පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ. චෝදනා කරන්නෙම තවත් එනමද මිනී මරලා යම් ආකාරයකින් මේ පිණ්ඩපාතය කරගෙන යන්න. මේ විදියට නොයෙක් නින්දා අපහාස කරනවා. ඔබ හිතන්ට වර්තමාන ලෝකේ නම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනහම මොන තරම්නම් නින්දාවක් අපහාසයක් කරනවද? භික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණක් නෙමෙයි සාමාන්‍ය ගිහි පාර්ශ්වයේ ජීවත් වෙන කෙනෙකුට උනත් එයාගේ හත්මුතු පරම්පරාවක්ම ඈඳා ගනිමින් ඒ මිනිසුන්ට නින්දා අපහාස කරන අවස්ථාවන් තිබෙනවා. මේ විද්‍යාවත් අවිද්‍යාවත් තුළ දැනීමත් නොදැනීමත් තුළ මිනිසු පටලැවිලා තියෙන ස්වභාවය. සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ තුළ ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ. කම්පණයකටපත් වෙලා, වේදනාවකටපත් වෙලා ලෞතර භාග්‍යතුන් වහන්සේ සමීපයට වඩිනවා. භාග්‍යතුන් වහන්සේට යෝජනා කරනවා, ස්වාමීනි අපි මේ නගරිය අත්තර දාලා යමු. අපට ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ අපට ලබා දුන්න, භික්ෂුන් වහන්සේලාට ලබා දුන්න ආදර්ශය,
ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ අවවාදයේ මොනතරම්නම් ਸਰවකාලීන වටිනාකමක් තියෙනවද? නසෝ භික්ඛවේ සද්දෝ චිරං භවිස්සති. මහණෙනි ඔය ශබ්දයේ තිබෙන්නේ බොහොම ටික කාලයයි. සතියකට වඩා ඔය ශබ්දයේ තියෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේලා යම් ආකාරයකින් ඉවසා වදාරගෙන මේ කටයුතු වල නිරත වෙන්න. සතියක් කැවෑමෙන් සත්‍ය කුමක්ද කියලා කියන එක මිනිස්සු තේරුම් ගන්නවා. අර මලමිනිය ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. මලමිනියක් දවස් ගණනාවක් තිස්සේ විකුණන්න ගියපුවාම ඒක විකුණන්න බෑ මිනිසුන්ට. ඒක ගඳ ගහනවා. මිනිස්සු ඒක කැලේට විසි කරලා දැම්මා. ඒ වෙලාවේදී සමාජය තුළ ජීවත් වෙච්ච මිනිස්සු ලෞතර බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලා දිහත් බලනවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ කිසිම කෙනෙක් වැරද්දක් නොකරපු කෙනෙක් වැරද්දක් කළායයි කියලා චෝදනා කිරීමක් කරන අභූතවාදී නිර්යං උපීති කියලා තමයි සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්නේ. ඊළඟට වැරද්දක් කරලා වැරද්දක් කළේ නැයි කියලා කියනවා නම් ඒ වගේම වැරද්දක් නොකරපු කෙනෙකුට වැරද්දක් කළායයි කියලා චෝදනා කිරීමක් කරනවා නම් ඒ දුගල්ලම්ම නිරේට යනවා කියලා කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න දෙනවා. මම ඔබට අනිත් කාරණාව පැහැදිලි කරන්න යන්නේ ඔබ සමහර වෙලාවට කියන කාරණාවක් තිබෙනවා. ඒ කියන කාරණාව තමයි මම මේ තරම් නිවැරදි විදියට හිටියත් මට චෝදනා, නිന്ദා, අපහාස විඳින්න සිදුවනවා කියන එක. මේ අටලෝ දහමට කම්පා වීම කියලා කියන එක ඔබට පමණක් ඇතිවෙච්ච කාරණාවක් නෙමෙයි. මේ ලෝකයේ බිහිවිච්ච සියලුම දෙනාට දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්, ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්, අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න පුළුවන්. වර්තමාන ලෝකයේ තුල ජීවත් වෙන ඕනෙම බලවන්තයෙකුට මේ අටලෝ දහමට මුහුණ දීමේ ශක්තිය කියන එක තිබිය යුතු වෙනවා. එහෙම නැත්නම් අටලෝ දහම ඕනෙම මිනිසෙකුගේ ජීවිතයට බලපානවා. මම සඳහන් කළේ සමහර වෙලාවට අපි කොච්චර කිව්වත් මම මොනතරම් හොඳට වැඩ කළත් සමහරලාට ඔබ ආයතනයක වැඩ කරන කෙනෙක්. ඔබ දරුවන්ට සහ අනිකුත් අයට හොඳට සලකන කෙනෙක්. හැබැයි අපිට පේනවා අපි වැරද්දක් නොකර අපිට චෝදනාව භුක්ති විඳින්න සිදු වෙනවා. සමහර වෙලාවට ජීවිතය තුළ කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැති වෙච්ච මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ බන්ධනාගාරගත වෙලා මිනිසුන්ට ජීවත් වෙන්න සිදු වෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට මරණීය දණ්ඩනයට නියමිච්ච මිනිස්සු ඉන්නවා. සමහරලාට මම මේ නීතියට අභියෝග කිරීමක් කරනවා නෙමේ, මොනියම් වූ හේතුවක් නිසා සමහර වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ මිනිසුන්ට ඒ බන්ධනාගාරගත වෙලා ඒවට මිදවෙමින් ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔබ ඒක හරියටම තේරුම් ගන්නවා නම් අර ඉසිදාසි වාගේ තෙරණියගේ කතා ප්‍රවෘත්ති අරගෙන බලනකොට අපට පේනවා ඉසිදාසිය තමන්ගේ ස්වාමි පුරුෂයන් 3 දෙනෙකුටම ඉතාමත්ම හොඳින් සලකපු කෙනෙක්. තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ අම්මාවරුන්ට, තාත්තාවරුන්ට ඒ සියලුම දෙනාට ඉතාමත්ම හොඳින් සලකපු කෙනෙක්. හැබැයි ඇයව ප්‍රතික්ෂේප කළා. මිනිස්සු සමහර වෙලාවට මේ විදිහට මේ නිවැරදිව ඉන්නකොට අන් අයගේ චෝදනාවට ලක් වෙනකොට මිනිස්සු හිතනවා මීට වඩා හොඳයි ජීවිතේ තොර කරගන්න එක කියලා. මීට වඩා හොඳයි මේ මිනිස්සුන්ගෙන් පලා යන එක කියලා. පින්වත් අපිට පේනවා ඉසිදාසිය තමන්ගේ ජීවිතය තුළ ඒ තීරණාත්මක අවස්ථාවකට ආවා. ඇයි හිතනවා, කල්පනා කරනවා තමන්ගේ ජීවිතේ නැති කරන ගන්නවාද, එහෙම නැත්නම් වෙනත් මාවතක් හොයා ගන්නවාද? ඒ වෙලාවේදී ඇගේ ජීවිතේ වෙනස් කරනවා. තවත් තෙරණියක් මුණ ගැහෙනවා. ඇයට කියන්නේ ඔබ ජීවිතේ තොර කරගන්න අවශ්‍ය නැහැ. ධර්මයේ ලෝකයේ තුල තිබෙනවා. ඔබ ධර්ම මාර්ගයේ සොයා ගන්නට. ඇය ධර්මයේ වඩනවා. ඇයට දවස් 7ක් යනකොට ඇයට පේනවා තමන්ගේ ජීවිතය තුළ ඥානයන් උපදවාගෙන පෙර ආත්ම ගණන්වල තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙච්ච කර්මයක් තමයි මේ ගෙවාගෙන යන්නේ. ඔබ කර්මය දන්නවා නම් පින්වත්නි, ඊ타ත්ම හොඳට නිවැරදි ආකාරයකට සමහර කාරණාවන් අපි කර්මයට ගලපලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. කර්මයට ගලපලා තේරුම් ගන්නකොට මේ ප්‍රශ්නේ හොඳට ඔබට निराකරණය කරගන්න පුළුවන්. අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ ප්‍රශ්නයකට විඳවනවා නම් ඔබේ ප්‍රශ්නය තුළ ජීවත් වෙනවා නම් ඔබ තේරුම් ගන්නට ඔබ නිවැරදි බව ඇත්ත. හැබැයි ඔබට සාංශාරික වශයෙන් කර්මයක් ඔබේ ජීවිතය තුළ තිබෙනවා. එවැනි අවස්ථාවකදී ඔබ කළ යුතු වන්නේ කුමක්ද? යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. ධර්මයේ තුළ පෙන්නනවා ඔබ තවත් දුබල මිනිසෙක් බවට පත් වෙන එක නෙමෙයි කළ යුතු වන්නේ. ඔබ තවත් යම් යම් ආකාරයේ අකටයුතුකම් වල ජීවිතේ යොමු වෙන එක නෙමෙයි කළ යුතු වන්නේ. ඔබ බලවත් විදිහට කුසලයේ වඩන්න ඕනේ. ධර්මයේ වඩන්න ඕනේ. භාවනාවකට Tamanගේ හිත යොමු කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ දේ තුළ තමයි අපිට බොහෝ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා ඔබට ධර්මයේ පිහිට තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කියවන්න, ඒ වගේම ත්‍රිපිටක සූත්‍ර දේශනාවන් කියවන්න. මේ හැම දෙයක්ම ජීවිතේ ගලපගෙන යනකොට අපිට අවශ්‍ය වෙන්නේ සංසාරය තුළ නිවීම. ඒ නිවීම ඇති කරගන්න නම් අපි ප්‍රඥාව පහළ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඔබට ඒ සඳහා
ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා